අයිබෝවන් දුවේ පුතේ මම මේ තුන්වෙනි වීඩියෝ එකෙන් වාට කරන්න බලාපොරොත්තු වෙන්නේ සමූහිත ඒ කියන්නේ ගෲප් කරන ලද කාණ්ඩ කරන ලද data සම්බන්ධව ඔයාට අර මිනුම් ලබා ගැනීම සඳහා ලබා ගැනීම කියලා දෙන්නයි. ඒතර මේකෙදි ඔයාට විශේෂයෙන් මාතේ මධ්‍යස්ථයේ මධ්‍යයන්නේ කියන කරුණු තුන ඔයා සොයනකොට ඔයාට අර මාතය හා මධ්‍යස්ථයට විශේෂ සූත්‍රයක් තියෙනවා. ඒ දෙක මුලින්ම මම ඔයාට ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද මේ මාතය කියන එක ලබා ගන්න අපි යොදා ගන්න සූත්‍රය. මේක පුතේ මුලින්ම අපි මෝඩ් එක මාතය සඳහා අපි යොදා ගන්න සූත්‍රය තමයි මාත පන්තියේ පහළ මායම ධන මාත පන්තියේ සංඛ්‍යාතය අඩු කරනවා පෙර පන්තියේ සංඛ්‍යාතය. ඒ එන උත්තරේ බෙදනවා මාත පන්තියේ සංඛ්‍යාතය දෙකෙන් ගුණ කරලා උඩ පන්තියේ සංඛ්‍යාතය අඩු කරලා ඊළඟට ආපහු අඩු කරනවා මාත පන්තියේ සංඛ්‍යාතයට පසු පන්තියේ සංඛ්‍යාතය. මෙන්න මේ සූත්‍රය. මාත පන්තියේ සංඛ්‍යාතක වැඩි කරනවා මාත පන්තියේ පළලින් සයිස් එකෙන්. අපි ඒකට h කියලා දාන්නත් පුළුවන් c පුළුවන් ඕගලන්ට දාන්නේ h අකුර. ඒතර මේකෙද මම මොනවාද මේ මම ඔයාලට කිව්වේ මම කියලා දෙන්නම්. මුලින්ම පුතේ ඔයා හොයාගන්න මාත පන්තිය. මේකේ මාත පන්තිය ලෙස ඔයාට ගන්න පුළුවන් වැඩිම සංඛ්‍යාතයේ තියෙන පන්තිය. මාත පන්තිය. වැඩිම සංඛ්‍යාතයේ තියෙන පන්තිය තමයි පුතේ මේකේ මේ දත්ත ගොඩේ මියා. ඒ වැඩිම සංඛ්‍යාතයේ තියෙන 35 40. හැබැයි පුතේ බලන්න ඕන මෙහිම ගත්තට මේ පන්ති මායිම් වලින්ද තියෙන්නේ කියලා. ඉවර වෙන කෙනාගෙන් පටන් ගන්න. ඉවර වෙන කෙනාගෙන් පටන් ගන්න. ඉවර වෙන කෙනාගෙන් පටන් ගන්න. පන්ති මායිම් වලින් තමයි තියෙන්නේ. හරි. පන්ති මායිම් වලින් තියෙන්නේ. එහෙනම් ගැටලුවක් නැහැ. සීමාව තිබුණොත් ඔයා මායිම් කරගන්න. මම ගැටලුවකදී කියලා දෙන්නම්. එතකොට මේ මාත පන්ති මේක. ඒතර මාත පන්තියේ සංඛ්‍යාතය කියන්නේ මේ 20. ඒතර පුතේ මෙතන මේ දත්ත ගොඩේ අපිට ගන්න පුළුවන් මාත පන්තියේ සංඛ්‍යාතය. ඒක 20යි. මාත පන්තියේ සංඛ්‍යාතයෙන් පෙර පන්තිය ගන්න මේක 13යි. පෙර පන්තියේ පුතේ ඉන්නේ 13යි. ඒක 13යි. ඒකට ධන අවස්ථාව පසු පන්තිය 15යි. ඒ වගේම මේ මාත පන්ති 15 lower limits එක. lower limit 15 මායි. ඔයාට එනවා LI. ඔයාට එනවා 35යි. 35 කියලා කියන්නේ මෙන්න මේ ආගේ. ඊළඟට ඒකේ තරම සයිස් එක. සයිස් එක එනවා පුතේ ඔයාට මේ දෙක අඩු කරාම 5යි. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා මේ සූත්‍රයට ආදේශ කරනවා මෝඩ් එක. 15 මායිම මාත පන්ති 35 ධන FM මාත පන්ති සංඛ්‍යාතය 20 වෙන ඊට පෙර පන්තිය 13 මේ තියෙන පුතේ බෙදීම මාත පන්ති සංඛ්‍යාතය දෙකෙන් වැඩි කරනවා. 2 වැඩි 20. අඩු කරනවා ඉම්බ්‍රිනේක. ඒ කියන්නේ පෙර පන්තියගේ 13. අඩු කරනවා පසු පන්තිය 15. ත්‍රිපුතේ වාට එනවා
35 ධන 20න් 13ක් අඩු කරාම 7යි. මෙතන 40යි. මෙතන 13න් 15ක් 13යි 15යි වාට එකතු කරාම 28යි. ත්‍රිපුති වාට මෙතන එනවා 35 ධන 7 බෙදීම 12. හැබැයි මෙතන වැඩි වෙනවා පුතේ h වලින්. h කියන්නේ 5යි. මෙතන 5න් වැඩි වෙනවා. ඒතර 7 වැඩි කිරීම 5 මෙතනට එනවා. එතකොට ඔයා ඒක සුළු කරාම හොඳට මතක තියාගන්න. ඒක මග හරව ගන්න එපා. මොකද මග හරව ගන්න එපා කියලා කියන්නේ මේ පන්තියේ තරමින් ඔයා ගුණ එනවා. එතකොට ඔයාට එනවා 2.9 මෙතනට එනවා. ඔයාට එනවා උත්තරේ 37.92. ඔයාගේ උත්තරේ හරි වැරද්ද බලන්න පුළුවන් හැම විටම හරි වැරද්ද ගන්න පුතේ මේ විදියට. මොකද්ද? හරි වැරද්ද ලබා ගැනීමේදී ඔයාට මේ මාත පන්තිය තුල අගයක් එන්නේ උත්තරේට. 35යි 40 නම් 35ට වැඩි 40ට අඩු උත්තරයක්. මේක හරි කියලා විශ්වාස කරන්න පුළුවන්. මම නැවත කියනවා. මාත පන්තියේ 15 මායින්. ඒ කියන්නේ මේ 35. මාත පන්තියේ පළල. මේ කියන්නේ මෙයාගෙන් මේ අඩු කරපු අගය. මාත පන්තියේ සංඛ්‍යාතය. මේ තමයි 20. පෙර පන්තියේ සංඛ්‍යාතය. මාත පන්තියේ සංඛ්‍යාතය දෙකෙන් වැඩි කරා පෙර පන්තියේ සංඛ්‍යාතය පසු පන්තියේ සංඛ්‍යාතය. ওই ටික සුළු කරාම එන උත්තරය තමයි මේ. මාතේ හොයන්නේ පුතේ ඔන්න ඔය විදියටයි. එතන මේ සූත්‍රයේ මේ group data වලදී භාවිතා වෙනවා. දැන් මම පුතාලට කියලා දෙනවා මධ්‍යස්ථය හොයන්නත් ඔය වගේම සූත්‍රයක් තියෙනවා. මධ්‍යස්ථය හොයන්න. හැබැයි අපිට ඒ සඳහා අවශ්‍ය කරනවා මධ්‍යස්ථයේ අඩංගු පන්තිය. ඒ සඳහා සමුච්චිත සංඛ්‍යාතය ඕන. ඒ කියන්නේ මොකද්ද? සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ පුතේ මේ 9 එක මුලින්ම ලියුවා. 13 එකතු කරා 22යි. 13 එකතු කරා 22ට 20ක් 42යි. 15ක් එකතු කරා 40 57යි. 57යි. එතන 57යි. 3ක් එකතු කරා 60යි. එහෙනම් දැන් පුතාට මම යන්නේ මධ්‍යස්ථය හොයන්න නේ නම් මම මේක මකනවා. හරි? මේක මකනවා. පුතා අපි මධ්‍යස්ථයේ අඩංගු සඳහා යොදා ගන්න සූත්‍රය තමයි මෙන්න මේ සූත්‍රය. මේක මතක තියාගන්න මේකෙත් in කිව්වත් එකයි sigma f කිව්වත් එකයි 60යි. ඒක මතක තියාගන්න. එතකොට මධ්‍යස්ථයේ සඳහා සූත්‍රය තමයි median එක. මධ්‍යස්ථ පන්තියේ 15 මායිම්. ඒක එනවාමයි. මධ්‍යස්ථ පන්තියේ ප්‍රමාණය size එක. ඒක එනවාමයි. ඊළඟට යටට එනවා මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය. ඒක එනවා. උඩට එනවා මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතයට පෙර පන්තිවල සංඛ්‍යාත එකතුව. C කියලා කියන්නේ. හරි? ඒකට කියන්නේ C කියලා. හරි? FC කියලා කියනත් පුළුවන් අපි C කියලා කියන්නේ. ඊළඟට එනවා මධ්‍යස්ථයේ දත්ත ගාන දෙකට බෙදලා එන ආගේ. ඔන්නයි සූත්‍රේ පාවිච්චි වෙනවා. එහෙනම් ප්‍රථමයෙන්ම බලමු මධ්‍යස්ථ පන්තිය හොයන්නේ කොහොමද කියලා. එහෙනම් මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය. එයා හොයන්නේ පුතේ මේ දත්ත ගාන දෙකට බෙදනවා. 60 බෙදීම 2. 30 වන සංඛ්‍යාව අයත් පන්තිය. 30 වන සංඛ්‍යාව අයත් පන්තිය. මේකේ 30 වන සංඛ්‍යාව කියන්නේ මොකද්ද? 1 ඉඳන් 9 වෙනකන් අයිති වෙන්නේ මෙයාට. 10 ඉඳන් 22ට අයිති වෙන්නේ මෙයාට. 23 ඉඳන් 42 වෙනකන් අයිති වෙන්නේ මෙයාට. 23 ඉඳන් 42 වෙනකන්.
එතකොට 22 ඉඳන් 42 වෙනකම් මේ තීරුවට නම් අයිති වෙන්නේ. හරි. එතකොට 30 කියන්නේ මේ ගොඩට වැටෙනවා. 23 ඉඳන් 42 වෙනකම්. එහෙනම් මධ්‍යස්ථ පන්තියක් 35යි 40. එහෙනම් පුතේ අපි දැන් මෙතනින් එහාට කොහොමද යන්නේ? මෙතනින් එහාට යන්නේ මධ්‍යස්ථ. අපි දත් වින් වින්ව ගමු. 15 මායිම. මේ පන්තියේ 15 මායිම 35යි. ඒකේ සයිස් එක. ඒකේනවා අපිට 40න් 35ක් 5යි. 5යි. ඊළඟට එම පන්තියේ සංඛ්‍යාතය FM සංඛ්‍යාතය මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය. අපි දන්නවා 22යි. මධ්‍යස්ථ පන්තියට පෙර පන්ති දෙකක් තියෙනවා. අන්නේ දෙකේ එකතුව තමයි පුතේ C කියන්නේ. 9-13. ඊට 22යි. මධ්‍යස්ථ පන්තියට පෙර තියෙන පන්ති වල එකතුව තමයි එතනින් ලැබෙන්නේ. හරි. දැන් n බෙදීම දෙක අපි හොයලා තියෙන්නේ 30යි. එහෙනම් මීඩියන් එක ඔයාට එනවා. මධ්‍යස්ථ පන්තියේ 15 මායිම n බෙදීම දෙක මම සූත්‍රේ කමන්නේ ලියන්න. මධ්‍යස්ථ පන්තියට පෙර පන්ති වල සංඛ්‍යාත එකතු fm වාරයක් h. උත්තරයට 35 ධන n බෙදීම දෙක කියන්නේ 30යි. C කියන්නේ පුතේ 22යි. මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතයත් 22යි. ඒකත් 22යි. මෙතනගේ පුතේ 5යි. මෙතන 35යි ධන 30න් 22ක් ගියාම 8යි 30න් 22ක් 8යි 8 වරක් 5 40. 40 බෙදීම 22. ඒතර 40 22න් බෙදුවම පුතාට එනවා උත්තරයක් 1.8යි 1 35 ධන 1.8යි 1 අවසන් උත්තරේ එනවා 36.8යි. ඒතර මේකෙත් අර තියරි එකම තමයි. මොකද තියරි එක? තියරි එක තමයි මේ පන්තියේ ඇතුළත අගයක් එන්න ඕන ඇවිල්ලා තියෙනවා. මාතයත් ආවේ වගේ අගයක්, මධ්‍යස්ථයත් ආවේ ඒ වගේ අගයක්. ඔන්න ඔය විදිහටයි පුතේ මේකේ මධ්‍යස්ථය අපි ලබා ගන්න. හරි? කොහොමද මධ්‍යස්ථ පන්තියේ 15 මායිම ඒකේ තරණ මධ්‍යස්ථ පන්තියට පෙර පන්තිවල සංඛ්‍යාත එකතුව හරියටම මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතේ දත්ත ගාන බෙදීම දෙක. ඒතර මේ සූත්‍රේ ඔයා මතක තබා ගත යුතුයි. ඊළඟට පුතේ අපි බලමු මේක ඉතා වැදගත් දෙයක් තමයි විචලතාව හා සම්මත අපගමනය. ඒ කියන්නේ වේරියන්ස් එකයි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකයි. මේ දෙක අපිට ඉතා අත්‍යවශ්‍ය කාරණා දෙකක්. කොහොමද ඒක ලබා ගන්න කියලා. පුතා ඒක අපි ලබා ගන්නේ මෙහෙමයි. හරි? අපි සූත්‍රයක් වශයෙන් පුතේ අපි දන්නවා වේරියන්ස් එක අපි x වර්ගය ලබා ගන්න. හරි පාවිච්චි කරපු සූත්‍රය පුළුවන් පුතේ. x ඍණ x බා වර්ගය ඒක පාවිච්චි කරන්න පුළුවන්. තව සූත්‍ර තියෙනවා. ඉන්දින එක. ඒ වගේම පුතාට පාවිච්චි කරන්න පුළුවන් සම්මත අපගමනයට පාවිච්චි කරන්න පුළුවන් සිග්මා f x ඍණ x බා වර්ගය මේ සූත්‍රයේ වර්ගමූලය ඉන්දින එක. එහෙනම් ඔයාට මේ මෙතන අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න වෙනවා. මොනවද යන්න ඕන ඉස්සරහට? එයා මේකේ අනිවාර්යයෙන්ම පුතේ ඔයාට අවශ්‍ය කරන දේවල් මධ්‍යයන් උමනයි. මේකෙදි මධ්‍යයන් සොයනකොට පුතේ ඔයාට අවශ්‍ය කරනවා මෙම දත්ත ගොඩේ මැද අගය. කියන්නේ මිඩ් පොයින්ට් එක අවශ්‍යයි. ඒ වගේම දත්තවල එකතුව අවශ්‍යයි. එතකොට x බා අවශ්‍යයි. x ඍණ x බා අවශ්‍යයි. ඒකේ වර්ගය අවශ්‍යයි. ඒක සංඛ්‍යාතෙන් ගුණ කරපු එක අවශ්‍යයි. ඒතරට එනවා තීරු
මෙතන පුතේ එනවා ක්ලාස් මාක් එක නැත්නම් මිඩ් පොයින්ට් එක. මෙතන එනවා මුළු එකතුව. මෙතන එනවා x bar. මෙතන එනවා x ඍණ x bar. මෙතන එනවා x ඍණ x bar වර්ගය. x ඍණ x bar වර්ගය. මෙතනට එනවා x ඍණ x bar වර්ගයේ සංඛ්‍යාතින් ගුණ කරපු වගේ. එහෙනම් මේකේ ඇයි අපි පුතේ මේකේ මැදාගයක් ගන්න? මොකද්ද හේතුව? ඒ පුතේ අපි එහෙම දෙයක් කරන්නේ. මෙතන පුතේ මේ ෆ්‍රීකවෙන්සි එක 25 ගානේ 9ක් වෙන්න පුළුවන් 30 ගානේ 9ක් වෙන්න පුළුවන්. ඒ අතර ඉලක්කමක් වෙන්න පුළුවන්. ඉතින් අපිට තර්කයක් තියෙනවා මේ 25 ගානේ මේක වැඩි කරලා ගත්තොත් අවම වශයෙන් 30 ගානේ 35 ගානේ මෙහිම වැඩි කරොත් ඒ කියන්නේ ඉහළ මායිම් වලින් මේක වැඩි කරොත් ඉහ 35 ඉහළ මායිම්. එතකොට වැඩි වශයෙන් එකතුවක් එන්නේ. මේ ටික ගත්තොත් අඩු වශයෙන්. ඒ නිසා ගණිතඥයෝ කිව්වා ඒ සඳහා හොඳම ක්‍රමය මැද අගය ගන්න. 25යි 30යි මැද. එතකොට 25යි 30යි 55යි දෙකට බෙදුවම 22.5. 30යි 35යි 65යි හරි 30යි 35යි 65යි 65 දෙකට බෙදන්න කියලා. ඒතර 65 දෙකට බෙදුවම පුතාට එනවා 32 හරි 25යි 30යි 55යි 55 දෙකට බෙදුවම ඔයාට එනවා 55 බෙදීම 2 27.5. මෙතන එන්නේ 27.5. එතකොට 32.5 මෙතන එන්නේ. එතකොට 37.5 පහ පහනේ වැඩි වෙන්නේ. මේ දෙකේ වෙනස තමයි වැඩි වෙන්නේ. හරි. එතකොට 42.5. ඊළඟට 47.5. 27.5 පහක් එකතු කරා 5ක් එකතු කරා 5. සුළු කරලා බලන්න මේ උත්තරේ එනවා. ඒකේ fx අගය. එතකොට 27.5 වැඩි කිරීම 9. 27.5 වැඩි කිරීම 9. වැඩි කිරීම 9. ඔයාට එනවා 247.5. 247.5. හරි? ඊළඟට 32.5 වැඩි කිරීම 13. 32.5 වැඩි කිරීම 13. ඔයාට එනවා 422.5. 37.5 වැඩි කිරීම 20. වැඩි කරනවා 37.5. ඔයාට එනවා 750. 42.5 වැඩි කිරීම 15. ඔයාට එනවා පුතේ 637.5. 47.5 ඒව 3. 47.5 ඒව 3. ඔයාලට එනවා 142.5. දැන් මේ ටික එකතු කරන්න ඕන. මොකද පුතේ මේ ටික එකතුව කියන්නේ සිග්මා fx. මේ එකතු ඔයාට ඕන. මොකද මීන් එක හොයන්නේ මධ්‍යයන්නේ හොයන්නේ සිග්මා fx බෙදීම සිග්මා f නේ පුතේ. ඒ සඳහා මේ එකතු ඕන. 600 කියන්නේ 142.5 637.5 750 422.5 247.5 1420ක් එනවා. හැබැයි පුතේ ඕනෑම අවස්ථාවක ඩබල් චෙක් කරන්න. මොකද මේක වර්ධනීයට කඩ වැඩි. ඒ කියන්නේ 247.5ට එකතු වෙනවා 422.5
එකතු වෙනවා 422.5. එතකොට එක තැනක වැරදුනොත් ඔක්කොම වර්ධනවනේ 750. ඊළඟට 637.5. එකසිය 42.5. හරි. බලමු පුතේ ආපහු චෙක් කරලා. 247.5 420 422.5 750 637.5 142.5 2200. අර අපි දෙවනුව මේක බලපු නිසා අපිට ඒක අපිට හවු වුණා. හරි. එතකොට පුතේ අපිට දැන් මේක 2200 බෙදනවා සංඛ්‍යාතය 60. ඒතර මධ්‍යයන් එන ඔයාට මීන් එක එනවා විදීම 60. පුතේ ඔයාට එනවා 36.6. 36.6. ඔයාට පුළුවන් 37යි කියලා සලකන්න. ඒකට ලුවන් නැහැ. හැබැයි ඒක සලකන්නේ මේ x bar අපි භාවිතා කරනකොට විතරයි. අනිත් අවස්ථාවලදී සැබෑ අගයෙන් පාවිච්චි කරන්න පුළුවන්. මෙහිම වට යන්න පුළුවන් මෙවැනි ටේබල් එකකට ගන්නකොට. ඒක පහසුයි අපිට. දැන් x වලින් x bar අඩු කරනවා. x කියලා කියන්නේ 27.5න් මෙයාව අඩු කරනවා. 27.5න් 37 අඩු කරනවා. මෙතන තියෙන x වෙන x bar නේ පුතේ. බලමු අඩු කරා මෙන්න ආගේ මොකක්ද කියලා. හරි. 27න් අඩු වෙනවා පුතේ ඔයාට 27.5. ඒකේ රටාවක් තියෙනවා. 27න් අඩු වෙනවා. 27.5. 9.5. 9.5. 37න් අඩු වෙනවා 32.5. 37න් අඩු වෙනවා 32.5. හරි 4.5යි. ඒ කියන්නේ පුතේ දැන් මෙතනදී වෙන්නේ මෙයාගෙන් මෙයා අඩු වෙනවනේ. ඍණ වෙනවා. මෙයාගෙන් මෙයා අඩු වෙන ඒත් ඍණ වෙනවා. 37.5න් 37ක් අඩු වෙනවා. එතකොට ඍණ හරි ධන 0.5ක් එනවා. ඊළඟට 42.5න් 37ක් අඩු වෙනවා. හරි 42.5න් 37. පහයි දශම පහයි. 47.5න් 37. අඩු වෙනවා 37. 10.5. මෙතන හරි 37න් 27 අපිට චෙක් කරමු. 37න් අඩු වෙනවා 27.5. 9.5. 37න් අඩු වෙනවා 32.5. 4.5. දැන් පුතේ අපිට ඊළඟ පියවර වෙන්නේ මේකේ වර්ගය. මොකද වර්ගය තමයි සංඛ්‍යාතයෙන් වැඩි වෙන්නේ. හරි? මධ්‍යයන් ගත්තා. එතකොට මිඩ් පොයින්ට් එකකින් අඩු කරා. එතකොට 9.5 9.5න් වැඩි කරා. වර්ගය කියන්නේ ඒකනේ. 9.5 වැඩි කරනවා 9.5. 90.25. 4.5 වැඩි කරනවා 4.5. 20.25.
දශම 5 දශම 5 දශම 25 5යි දශම 5 වැඩි කරන 5යි දශම 5 30යි දශම 2යි 5 හරි 30යි දශම 10යි දශම 5 වැඩි කරන 10යි දශම 5 110යි දශම 2යි 5 110යි දශම 2යි 5 ඔන්න පුතේ අපි අපගමනය ගත්ත ඩීවියේෂන් එක අපගමනය කියන්නේ ඒකේ වර්ගය ගත්තා. දැන් පුතේ අපිට ඊටම වැදගත් වෙන මිනුම තමයි ඒක සංඛ්‍යාතෙන් ගුණ කරන එක. සංඛ්‍යාතෙන් ගුණ කරන එක. හරි? මේ මිනුම සංඛ්‍යාතෙන් ගුණ කරලා ගන්නවා. මේ මොකද්ද අපි සංඛ්‍යාතෙන් ගුණ කරලා ගන්න පුතේ? මේ වර්ග මිනුම. මේ වර්ග මිනුම සංඛ්‍යාතෙන් ගුණ කරනවා. ඒ කියන්නේ අපි බලමු 90.25 අයි මුලින් මෙයා ගමු 110.25 වැඩි කරනවා 3 330.75 330.75 30.25 වැඩි කරනවා 15 453.75 දශම 2යි දශම 2යි 5 වැඩි කරනවා 20න් 5යි අගේ 5යි 20.2.5 වැඩි කරනවා 13 263.25 90.25 වැඩි කරනවා 9 812.25 ඔන්න පුතේ අපි ආපහු ඩබල් චෙක් කරමු හරි 90.25 9 812.5යි හරි 20.25 13න් වැඩි කරමු 263.25 දශම 2.5 එක නම් ප්‍රශ්නේ යන්නේ 30.25 15 හරි 453.75 110.25 110.25 වැඩි කරනවා 3 330.75 දැන් අපි ඒක එකතු කරලා බලමු 812.5 263.25 453.75 330.75 ඉතින් ඔයගලන්ට එනවා හරි 1865.25 හැබැයි ආපහු ඩබල් චෙක් කරමු පුතේ 1865.25 උත්තරයක් පිළිගන්න පුළුවන්. එහෙනම් පුතේ දැන් අපි මේකේ විචලතාවය හොයමු. මේකේ විචලතාව හොයන්න අපි පාවිච්චි කරන සූත්‍රය මොකද්ද? දැන් මේකේ දත්තා පිළිගුවොත් එහෙම සිග්මේට් පෙක්සාව 2200
සිග්මා f හරි x in x bar වර්ගය ආව අපි දත්ත පැත්තක ලියන්න ඕනේ. 1865.25. එහෙනම් අපි මේකේ variance එකේ සූත්‍රය මම නැවත ලියනවා. හරි variance එකේ සූත්‍රය මම නැවත ලියනවා. ඔයාට මතක් කරන්න. එතකොට සූත්‍රය එනවා මේ විදියට සිග්මා f x in x bar වර්ගය බෙදීම n ඍණ 1. එතකොට 1865යි 0.25 බෙදනවා n ඍණ 1කින් 60න් එකක් 59. ඕක බෙදනවා 59. සමානයි 31.61. 31.61. එතකොට පුතේ මේ තමයි විචලතාවය. එතකොට ස්ටෑන්ඩ් ඩීවියේෂන් එක ඒ කියන්නේ සම්මත අපගමනේ ඕකේ වර්ගමූලය. සිග්මා f x ඍණ x bar වර්ගයේ n ඍණ 1 වර්ගමූලය. එතකොට පුතාලට එනවා 31.61 වර්ගමූලය. එතකොට පුතේ ඔයාලට එනවා ඒකේ වර්ගමූලය ලෙස 5.62. 5.62. එතකොට පුතේ මෙන්න මේ සම්මත මෙතන s එන්නේ පුතේ x වර්ගයේ ඉන්නේ මෙතන ඉන්නේ s. මෙතන x වලගේ එනවා. දැන් මේකේ විචලතාව දන්න සම්මත අපගමනය දන්න. මේ දෙකම දැන් පුතා දන්න. ඒතර අවසාන වශයෙන් පුතේ ඔයගලන්ට මේකේ ඔයයන් අහන්නේ කොටිකතාව සහ විචලන සංගුණකය. කොටිකතාවයට ඔයා හොයනකොට දැන් ඔයා ළඟ දත්ත තියෙනවා. ඒ දත්ත භාවිතා කරලා ඔයාට හොයන්න පුළුවන්. මොනවාද ඔයා ළඟ තියෙන දත්ත? ඒතර කොටිකතාවයේ හොයනකොට මධ්‍යයන්හි මාතය අඩු කරලා සම්මත අපගමනයෙන් බෙදනවා. මේ දෙකම ඔයා ළඟ තියෙනවා. විචලන සංගුණකය ඔයාගෙන් අහනකොට සම්මත අපගමනයේ මධ්‍යයන්ෙන් බෙදලා 100න් ගුණ කරනවා. මේ දෙකම ඔයා ළඟ තියෙනවා. එතකොට දැන් මේ තමයි පුතේ සමූහිත ව්‍යාප්තියක group එකක් ලෙස හදපු කාණ්ඩ ලෙස හදපු data වල ඔයා මධ්‍යයන්හි සම්මත අපගමනයේ මාතයේ මධ්‍යස්ථය කොටිකතාවේ ඇවිනි මිනුම් හොයන විදිය. දැන් ඔයාට එතකොට මෙන්න මේ වීඩියෝස් තුනේ අවස්ථා තුනම ඔයාට තියෙනවා. මෙන්න මේ සූත්‍ර පාවිච්චි කරන්න ඔයාගේ සම්මත සූත්‍ර. අර ලේසියි එතකොට. හරි කැල්කියුලේටරේ තියෙන. එහෙනම් දුවේ පුතේ මූලික වශයෙන් සංඛ්‍යානේ මූලික સિદ્ધාන්ත මේ කරුණු ටික දැන් මම ඔයාට කියලා දුන්නා. දැන් මම ඔයාට ප්‍රශ්න පත්‍රයක් එවනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ තියෙන මම උත්තර ටිකක් එවනවා. ඒ ගාන හැදුවම හරි. මේ ප්‍රශ්න පත්‍රයේ පළමු ගානේ දෙවන ගානේ මම උදාහරණ වශයෙන් හැදුවා. මේ සමූහිත ව්‍යාප්තියට මම වෙනම උදාහරණයක් දුන්නා. මොකද ඔයාට ඒ උදාහරණය හදන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔයා මේක අවබෝධ කරගත්ත කියලා මම ඔයාට යම් උදව්වක් කරා කියලා මම හිතනවා. එහෙනම් ඊළඟ කොටස් ටික මම ඔයාට පසුව කියලා දෙනවා. එහෙනම්